ධර්ම රත්නයට වඩා පල්ලෙහින් තමයි හැම වෙලාවෙම සංඝ රත්නයේ වැඩි ඉන්නේ. අනුපිළිවෙලක් බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ ඒකයි. භාග්‍යවතුන් වහන්සේගෙන් පසුව සරණ යන්න උන්වහන්සේගේ ධර්ම රත්නය. භාග්‍යවතුන් වහන්සේගෙන් පසුව සරණ යන්න තියෙන්නේ ධර්ම රත්නය කිව්වේ ඒ නිසා. කිසිම සංඝයා වහන්සේ නමකට ඒ තැනට ළඟා වෙන්නවත් පුළුවන් කමක් නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. කිසිම කෙනෙකුට එතෙන්ට ලං වෙන්නවත් පුළුවන් කමක් නැහැ. අන්න ඒ කාරණාව නිසා ධර්ම රත්නයේට පහලින් සංඝ රත්නයේ වැඩ ඉන්නේ කියලා සඳහන් කරනවා. ඒ කාරණාව අපි මනාව නිවැරදිව තේරුම් ගන්නත් අවශ්‍යයි. එහෙම වෙන්නේ යම් හේතුවකින් එක ස්වාමින් වහන්සේ නමක් තෝරාගෙන උන්වහන්සේ ධර්ම රත්නයේ හැටියට සලකනවා කියන හැම වචනයක්ම නැත්නම් උන්වහන්සේ දේශනා කරන හැම වචනයක්ම ධර්මයේ විදිහට පිළිගන්න බෑ. එහෙම සඳහන් කරන්නේ මෙන්න මේ කාරණාව නිසා යම් ස්වාමින් වහන්සේ නමක් තෝරගෙන ඒක පැහැදිලි කරවමු තියනවා. උන්වහන්සේ ධර්ම රත්නයේ හැටියට සලකනවා කියන හැම වචනයක්ම ධර්මයේ කියලා හිතනවා. එහෙම සඳහන් කරනවා. එහෙම කරන්න භාග්‍යතුන් වහන්සේ ඒක හැම වචනයක්ම ධර්මයේ කියලා හිතලා පිළිගන්න කියලා දේශනා කරලා නැහැ. මේ දේශනාව අහනකොට මේක පැහැදිලි කරගමු අපි. මේ දේශනාව අහගෙන ඉන්නකොට සමහර වචන පිළිබඳව කෙනෙකුට ගැටලුකාරී තත්වයන් ඇති වෙන්න පුළුවන්. එහෙම ගැටලු ඕන තරම් මතුවෙනවා ඇති කතා නොකලට. නමුත් භාග්‍යතුන් වහන්සේ පිළිගන්න කියලා දේශනා කළා නෑ. මට ගැටලුවක් වුණාට ඒ ස්වාමින් වහන්සේ හරියටම මේ pāli පාඨ හොයාගෙන මේ අටුවා ටීකා වලින් විස්තර අරගෙන අපිට උන්වහන්සේ පැහැදිලි කරලා දෙනවා. උන්වහන්සේ ඒ පොතපත කියවලා තියෙන තරම් අපි කියවලා නැහැ. බැලුව බැල්මටම අපිට මේ වචනේ වැරදි වගේ පෙනුනට නෑ ඒක හරි ඇති කියලා ඒක ඔස්සේ යන්න කියලා කොතනවත් දේශනා කරලා නෑ. Tamanට වැරදි වගේ හැඟුණා නම් ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒක ත්‍රිපිටකයෙන් සහ අට කතාවෙන් හොයන්න කියලා. ගැටලු සහිත වුණොත් ඒක එතන එල්බ ගන්න එපා. පිටකයෙන් හොයලා ඒක පිළිගන්න. පිටකයෙන් හොයලා බලන්න. උන්වහන්සේ කියපු වචනයයි පිටකේ තියෙන වචනයයි ගලපලා හරිද කියලා හොයලා බලලා තමන් නිවැරදි වෙන්න. හවලා කිව්වා කියන පළියටම පිළිගන්න එපා. තමන් නිවැරදි වෙන්න කියලා පැහැදිලි කරනවා. ඒ නිසා ගැටලු ඇති වුණ තැන තියෙනවා නම් ඒක තව තවත් අහලා නිවැරදි කරගන්න ඕනේ. ඒත් සැකමතු වෙනවා නම් පිටකයෙන් ඒක තියෙන තැන හොයලාම නිවැරදි කරගන්න ඕනේ. එහෙම නැති වුණොත් ඒක අපේ සංසාර ගමනට මහා ලොකු බාධාවක් ඇති කරනවා. ඊළඟට සඳහන් කරනවා ධර්මයේ සහ විනයෙහි යොදා සසඳා බලන්න කියලා ඒ කාරණාව. ධර්මයේ විනයෙහි දෙකේම යොදලා සසඳා බලන්න කියලා දේශනා කරනවා. ධර්මයේ විනය කියලා කියන්නේ එතකොට ත්‍රිපිටකයේ බවට පත් වෙනවා. ධර්මයේ විනය විතරක් ත්‍රිපිටකේ වෙනව නෙමෙයි. ධර්ම විනය සූත්‍ර අභිධර්ම ඒ කොටස ත්‍රිපිටකයේ බවට පත් වෙනවා. ඒ ත්‍රිපිටකයෙන්ම මේ කරුණ හොයන්න ත්‍රිපිටකයට අනුව සසඳන්න කියලා පැහැදිලි කරනවා. ඊළඟට සඳහන් කරනවා එහෙම නැතුව විශාල සංඝ පිරිසක් ඉඳලා ත්‍රිපිටකයම දන්නවා කීවත් ඒ කී පමණින්ම පිළිගන්න එපා කියලා. විශාල සංඝ පිරිසක් කියන අපි ත්‍රිපිටකයම දන්නවා. ඔය ඔබට ගැටලු සහගත වෙලා තියෙන වචනය හරි ඒ පැහැදිලි කරලා දීපු හැටි. නමුත් ඒ විශාල සංඝයා වහන්සේලා පිරිසක් හරි කියලා කිව්වොත් මගේ හිතට තව මදි. එහෙනම් පිළිගන්න එපා කියනවා. එහෙම පිළිගන්න එපා. ඔබට තියෙන සරණ ත්‍රිපිටකයමයි. ඒ නිසා ගිහිල්ලා ත්‍රිපිටකයෙන් මේක හොයන්න. භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ දේශනාවෙන් මේක හොයලා අරගෙන කියවලා බලලා නිවැරදි කරගෙන මානසික ගැටලුව ලියා ගන්න පුළුවන් නම් ඒක ඊටාම වටිනවා. ඒ නිසා එහෙමමයි කරන්න කියලා දේශනා කරලා තියෙනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා නැහැ මේ කාරණාව මනාව කාලම් සූත්‍රයෙන් පැහැදිලි කරලා තියෙනවා. ඊළඟට සඳහන් කරනවා
මේ කාරණාව අපි ඔය කියපු කාරණාව පැහැදිලි කරන්නේ මහා පරිනිර්වාණ සූත්‍රයේ සතර මහා අපදේශවල. පැහැදිලි කරලා තියෙන්නේ එහෙම සැක ඇති වුණොත් සැකේ බාර ගන්න එපා. ධර්මයෙන්ම නිවැරදි කරන්න කියලා පැහැදිලි කරන්නේ සතර මහා අපදේශය. කොහෙද තියෙන්නේ? දීඝනිකායේ මහා පරිනිර්වාණ සූත්‍රයේ. මේ කාරණාව පින්නතින් සඳහන් කරන ඊළඟට පැවිදි වූ කෙනෙක් නිසාවත් උන්වහන්සේ ධර්මයේ දන්නවා කියන නිසාවත් අභිධර්මයේ ආදී වශයෙන් දන්නවා කියලා කීවත් එය ධර්මයේහි විනයෙහි යොදා බලා හරියටම ගැළපේ නම් විතරක් පිළිගන්න කියලා. ත්‍රිපිටකයම දරනවා කියලා කීවත් සැකයි නම් බාර ගන්න එපා. ධර්ම විනයෙහි යොදලම පිළිගන්න කියලා දේශනා කරනවා. එසේ නැත්නම් කවදාවත් පිළිගන්න කියලා කොතනවත් පැහැදිලි කරලා නැහැ. ඒ නිවැරදි ධම ඉගෙන ගන්නා වූ ක්‍රමය. නිවැරදි ධම හදාරන්න ඕනේ ක්‍රමය. ඒ නිසා මේ අද කාලේ නම් හරියටම මේ ධම කොහොමද අපි හඳුනාගන්නේ කියන ගැටලුවකට සමහරට මූණ පාන්න පුළුවන් වර්තමානයේ විශාල වශයෙන් පැතිරලා යන මිත්‍යා දෘෂ්ටිය නිසා. ඒ නිසා මේ අඳුරන්න ක්‍රමය හරියටම නිවැරදි ධර්මයේ හොයාගන්න සිද්ධ වෙනවා. හත් හැවිරිදි සාමණේර නමක් සද්ධම්මං මුනි රාජස්ස කියලා ආමන්ත්‍රණය කරලා යම් ධර්ම දේශනාවක් කරනවා නම් ඒ දේශනාව කරන වෙලාවට ඒ ස්වාමින් වහන්සේ ධර්ම රත්නයේ බවට පත් වෙනවා. සද්ධම්මං මුනි රාජස්ස මේ මුනි රජුන්ගේ ධර්මයයි කියලා ඒ දේශනාව කරන්න පටන් ගත්තාම ඒ ස්වාමීන් වහන්සේ 7 අවුරුදු වයසේ වෙන්න පුළුවන් පුංචි දරුවෙක්. නමුත් ධර්ම රත්නයයි දේශනා කරන වෙලාවට උන්වහන්සේ ධර්ම රත්නයයි. ඒ ධර්ම රත්නයට දක්වන ගරු ගාම්භීර බව දක්වන්න ඕනේ. ධර්ම රත්නය. හැබැයි ඒතර සද්ධම්මම් මුනි රාජස්ස මුනි රජුන්ගේ ධර්මයයි කියලායි මේ දේශනාව පටන් ගන්න. අන්න එතනයි මෙතන භයානක බව තියෙන්නේ. මුනි රජුන්ගේ ධර්මයයි කියලා මතක් කරලා භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ නොවැන දේවල් දේශනා කරන්න පටන් ගත්තොත් අන්න ඒ නිසයි අවීචයට යන්න සිද්ධ වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේගේ කියලා කියහම සියලුම දෙවිවරු වඩින්න පටන් ගන්නවා. මේ ආරාධනා කරන්නේ ඒකනේ. සමන්තා චක්කවාලේසු සියලුම චක්‍රාවාටවල ඉන්න අත්‍රා ගච්ඡන්තු දේවතා. අත්‍රා කියන්නේ පැමිණෙන්න ගච්ඡන්තු මේ මෙහාට පැමිණෙන්න සියලුම චක්‍රාවාටවල ඉන්න දෙවිවරු පැමිණෙන්න අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස මුනි රජුන්ගේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. එහෙම බණ අහන්න ඇවිල්ලා ස්වර්ග මෝක්ෂ සම්පත් උදා කරගන්න කියලා ආරාධනා කරාම දෙවිවරු පුදුම ප්‍රීතියටපත් වෙනවා. එයි මේ අඬ ගහන්නේ මුනි රජුන්ගේ ධර්මයේ අහන්නනේ. එතකොට මේ දැනට දිව්‍ය ලෝකවල ඉන්න බොහෝ දෙවිවරු වැඩි පිරිසක් බුදු පියාණන් වහන්සේ දැකලා බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳගෙන භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී මුඛ ධාතුවෙන්ම ඒ සද්ධර්මය අහපු අය දැන්ට දෙව්ලොවේ ඉන්න වැඩි පිරිසක්. මොකද දීර්ඝායුෂනේ. පල්ලෙහාම දිව්‍ය ලෝකෙට නමුත් අවුරුදු 90 ලක්ෂයක් මනුෂ්‍ය වර්ෂයේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ යම් කෙනෙක් දෙව්ලොව ගියා නම් ඒ දෙවිවරු හැර අනිත් සියලුම දෙවිවරු මුනි රජුන්ගෙන්ම බණ අහපු අය. ඒ නිසා සමහරලාට දේශකයන්ට වඩා හොඳට ධර්මයේ දන්නවා. දෙවිවරු හොඳටම pāli භාෂාව දන්නවා කියලා සඳහන් කරනවා. ඒ නිසා මේ වචන වරද්දන්න නැතුව දේශනා කරන්න ඕනේ කියලා කියන්නේ ඒකයි. මුනි රජුන්ගේ ධර්මය අහන්න ආරාධනා කරලා වෙන වැල්වටාරම් කියවන්න පටන් ගත්තොත් ඊටාම අකමැත්තෙන් ආපහු හැරෙනවා කියලා සඳහන් කරනවා. ඒ අප්‍රමාණ සැප විඳින අය ඒ සියලුම සැප දාලයි මේ එන්නේ. මේ අඬ ගැහිම ඇහිලා කාලഘോഷණය කියන්නේ ඒකනේ. මේ අඬ ගැහිම අහලා ඒ සියලුම සැප අතහැරලා එන්නේ. සමහරලාට කෙනෙකුට රූපවාහිනිය අතහැරලා බණක් අහන්න යන්න හිතෙන්නේ නැහැ. ඒක බලන එක සැපයි. වෙන ඊට වඩා සුළු දෙයක් ලබන එක ඊට වඩා සැපයි. සමහරලාට ඔය
පරිගණක ක්‍රීඩාවක් වගේ කරන කෙනෙකුට මේ දෙයකට වඩා මේ ක්‍රීඩාව සැපයි. ඒක දාලා යන්නේ නැහැ බණ අහන්න එන්න කිව්වට. මේ වාගේ කෝටි ගානකට වඩා ඉහළ සැප විඳ විඳ තමයි දෙවිය ලෝකේ ඉන්නේ. ඒ සියලුම සැප ඒ තැන්වල මත හැරලා දාලා මේ එන්නේ ඇයි? මුනි රජුන්ගේ ධර්මය අහන්නයි. එහෙනම් එතන එහෙම අඬ ගහලා වෙන දෙයක් නම් කියවෙන්නේ කොයි තරම් අකමැත්තටපත් වේද? අපිත් සමහර තැනකට බොහෝම කැමැත්තෙන් ගිහිල්ලා බලාපොරොත්තු වෙන ගියපු දේ සිද්ධ වෙන්නේ නැත්නම් අපරාධේ මගේ කාලේ කියලා අපි ආපහු හැරෙනවා. එහෙනම් ඒ වගේ ඊටාම අකමැත්තෙන් තමයි ආපහු හැරෙන්නේ. ඒ නිසා සද්ධම්මං මුනි රාජස්ස කියලා කිව්වොත් අපි හිතනවා මේ දේශකයන් වහන්සේ මුනි රජුන්ගේම ධර්මයයි දරන්නේ කියලා. ඒ නිසා උන්වහන්සේ හත් හැවිරිදි වයසේ වුණත් ධර්ම රත්නයයි කියලා සලකනවා කියලා සඳහන් කරනවා. අන්න ඒ නිසා රහතන් වහන්සේලාත් බිම ඉඳගෙන බණ අහලා තියෙනවා. රහතන් වහන්සේලාත් බණ ඇහුවේ බිම ඉඳගෙන. දේශකයන් වහන්සේ රහත් නොවෙන්න පුළුවන්. නමුත් බණ ඇහුවේ බිම ඉඳගෙන. ඒ තරම් ධර්ම රත්නයේට පුදුම ගෞරවයක්, පුදුම සත්කාරයක්, පුදුම සැලකිල්ලක් තිබුණේ වාග්යතුන් වහන්සේ ළඟට. අන්න ඒ නිසා සඳහන් කරනවා ධර්ම රත්නයේට ඒ ගෞරවය තිබුණේ නැත්නම් සංසාරී තින් නිවන් දකින්නවා කියන එක තව හුඟ ඇතයි කියලා. ඒ නිසා නිසි ගෞරවයම ධර්ම රත්නයට දක්වන්න ඕනේ. පිළිතුරේ ඒ කාරණාවෙම පැහැදිලි කරනවා ධර්ම රත්නයට අගෞරව කරමින් නිසි ගෞරව නොදක්වමින් කටයුතු කරනවා කියලා කියන්නේ සංසාරේ බොහොම දිගයි. කොයි වගේද? දීගා ජාග රතෝ රත්ති දීගං සන්තස්ස යෝජනං දීගෝ බාලානං සංසාරෝ සද්ධම්මං අවිජානතං. මේ කාරණාව ධම්මපද පාළියේ බාල වර්ගයේ සඳහන් කරනවා එහෙම. දීගා ජාග රතෝ රත්ති රාත්‍රියේ නිදි මරණ කෙනාට රාත්‍රිය බොහෝම දිගයි. නිදා ගන්න කෙනාට නම් රාත්‍රිය බොහෝම කෙටියි. නමුත් නිදි මරණ කෙනාට රාත්‍රිය බොහෝම දිගයි. දීගා ජාගරතෝ රත්ති දීගං සන්තස්ස යෝජනං වාහනේ නැගලා යනකොට නම් කිලෝමීටරයක් යනවා කියන එක විනාඩියකමාරක ගමනක්. නමුත් පයින් යන කෙනාට දුර යන්න ඒ යොදුන දිග වැඩිද කියලා හිතනවා. පයින් යන්නාට යොදුන බොහෝම දිගයි. දීගා ජාගරතෝ රත්ති දීගං සන්තස්ස යෝජනං දීගෝ බාලානං සංසාරෝ සද්ධම්මං අවිජානතං. සද්ධර්මයේ දන්නේ නැති බාලයට අන්න ඒ වාගේ සංසාරිත හරිම දිගයි. ධර්මය නොදන්නා වූ බාලයට කියලා කියන්නේ අඥාන පුජ්‍යලයට කියන එකයි මෙතන බාලයා කියලා සඳහන් කරන්නේ. ඊළඟට පින්නදී සඳහන් කරනවා මහරහතන් වහන්සේ නමක් එහෙම නැත්නම් පිළිවෙලින් මාර්ගඵලලාභීන් වහන්සේ නමකගෙන් කමඨහන් ගත යුතුයි කියලා. අර විදිහට ත්‍රිපිටකයම දරන කෙනෙක් හම්බුනේ නැත්නම් මහරහතන් වහන්සේ නමකින් කර්මස්ථානයේ ගන්න කියලා සඳහන් කරනවා. එහෙම නැත්නම් පිළිවෙලින් මාර්ගඵලලාභීන් වහන්සේගෙන් රහත් වෙලා නැහැ. අනාගාමී කෙනෙක්. එහෙම සක්‍රුදාගාමී කෙනෙක්, සෝවාන් කෙනෙක්. එහෙම පිළිවෙලින් රහතන් වහන්සේලා මුණ ගැහෙන්නේ නැත්නම් මාර්ගඵලලාභීකුගේ මේ කර්මස්ථානයේ අරගන්න කියලා දේශනා කරනවා. එතකොට පැහැදිලි කරනවා මේ හරියටම ත්‍රිපිටකය හඳුනන්නේ නැත්නම් එහෙම නැත්නම් මාර්ගඵලලාභීක් අපිට හම්බ වෙන්නේ නැත්නම් ත්‍රිපිටකයම දරන කෙනෙකුත් හම්බුනේ නැත්නම් දෙපිටකය දරන කෙනෙක්ගෙන් කර්මස්ථානය ගන්න කියලා. දෙපිටකය දරන කෙනෙක් හම්බුනේත් නැත්නම් එක පිටකයක් දරන කෙනෙක්ගෙන් කර්මස්ථානය ගන්න කියලා කියනවා. එතකොට මේ දෙපිටකය නැත්නම් එක පිටකයක් දරනවා කියලා කියන්නේ ඊතුරු පිටකය හෝ පිටක දෙකම ප්‍රතික්ෂේප කරන නිසාද? නැහැ. ත්‍රිපිටකයම පිළිගන්නවා. නමුත් Taman මේ වෙනකොට ප්‍රගුණ කරලා තියෙන්නේ පිටක දෙකයි. එක්ක විනය සහ අභිධර්ම, එහෙම නැත්නම් සූත්‍ර සහ අභිධර්ම මේ වාගේ ත්‍රිපිටකය පිළිගන්නවා. ධර්ම ගෞරවය ඊටාම ඉහළයි. නමුත් ප්‍රගුණ කරලා නැහැ ත්‍රිපිටකය. තාම ප්‍රගුණ කරලා තියෙන්නේ පිටක දෙකයි.
එයාගෙන් කර්මස්ථානයක් ගන්න කියලා කියනවා දෙපිටකයේ දරන්නෙකුගෙන්. දෙපිටකයේ දරන්නෙක් හම්බුනේත් නැත්නම් එක පිටකයක් දරන කෙනෙකුගෙන් කර්මස්ථානය අරගන්න කියලා කියනවා. එතකොට හිතා ගන්න බෑ මේ කර්මස්ථානය කොහොම ගන්න කොහොම කෙනෙක් හොයාගන්නද කියලා. ඒ හින්දාද අද මාර්ගඵල අඩු කියලා හිතෙනවා. ඉතින් ඒ නිසා මේ පිටකය දරනවා කියන එක බොහොම ගැඹුරු තාම ඉහළ වෑයමක් දරපු කෙනෙකුට විතරයි එතෙන්ට එන්න පුළුවන්. අවස්ථාව ලැබිලා තියෙන්නේ අපි ඔක්කොටම. හැබැයි ඉතින් අපි හරීම කම්මැලි. මහා පුණ්‍යවන්ත පිරිසක් ලංකාවේ ඉපදෙන්න අමුතුවෙන් පින් කරන්න ඕනේ. ඒ කාරණාව අපි මීට කලිනුත් සාකච්ඡා කළා. මේ රටේ ඉපදෙන්න වෙනම පින් කරන්න ඕනේ. මොකද මේක භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාදය ලබාපු මේ ලෝක ධාතුවේ ඇති සුවිශේෂී වූ දිවයින. ටිකකින්ද කෝටි ලක්ෂයක් සක්වලක අති සුවිශේෂී වූ දිවයිනක් ලංකාව කියලා කියන්නේ. ඒ නිසා මේකේ උපදින්නම පින් කරන්න ඕනේ. මම නම් ඔබට උදාහරණයට සඳහන් කළේම ඇමරිකාවේ ජනාධිපති වෙලා ඉපදෙන්න පින් කෙරුවට වඩා ලංකාවේ යාචකයෙක් වෙන්න පින් කරන්න ඕනේ. ඒ තරම්ම මේ භූමිය පුණ්‍යවන්තයි. අපි හැමෝටම මේ අවස්ථාව ලැබිලා තියෙන්නේ. හැබැයි අපේ කම්මැලිකම හින්දා මේකට තමයි අක්කන සූත්‍රය තියෙන්නේ. අක්කන සූත්‍රයේ ඒක මනාව පැහැදිලි කරලා තියෙනවා. මේ මොහොතේ වටිනාකම රන් රිදී ආකර වලට වඩා වටිනවා මේ ගත වෙන තප්පරේ. ඒ තප්පරේ ඇතුලේ සංසාරයෙන් එතර යන්න මට අවශ්‍ය දේ හොයන්න මට පුළුවන්. නමුත් ඒ තප්පරේ මගේ නිකම්ම ගෙවිලා යනවා. ඒ නිසා මේ අක්කන සූත්‍රයේ එහෙමයි පැහැදිලි කළේ. එහෙම කවදාවත් කාලේ නිකන් නාස්ති කරන්න එපා. ධර්ම රත්නයේ හම්බ වෙලා තියෙනවා, ත්‍රිපිටකයේ හම්බ වෙලා තියෙනවා, තුනුරුවන් සරණ යන්න පුළුවන් අවස්ථාව ලැබිලා තියෙනවා. තව මොනවටද ප්‍රමාදය? ඒ නිසා මනුෂ්‍ය ලෝකය කියලා කියන්නේ දෙපැත්තටම යන්න පුළුවන් හොඳ සම්දිස්ථානයක්. දෙපැත්තටම නෙමෙයි හතර පැත්තටම යන්න පුළුවන්. මේක හොඳ හතරමං හන්දියක්. නිවනට යන්නත් පුළුවන්. දෙව්ලොවට යන්නත් පුළුවන්. ආය මනුලෝකයට යන්න තරම් කුසල් වඩන්නත් පුළුවන්. සතර පායට යන්නත් පුළුවන්. පාරවල් හතරම තියෙනවා. අපි මැද්දේ ඉන්නවා. ඉතින් Taman තමයි තීරණය කරන්න ඕනේ මේ හතරෙන් කොයි පැත්තට පාය තියනවද කියලා. ඒතරම්ම තැනකටයි ඇවිල්ලා තියෙන්නේ. දිව්‍ය ලෝකේ ඉඳලා ඒක තීරණය කරන්න බෑ. මනුස්ස ලෝකේ ඉඳලා ඒක කරන්න පුළුවන්. ලෙඩ දුක් ඕන තරම් දකින්නවා. ජාතිපි දුක්ඛාවත් පේනවා. ජරාපි දුක්ඛාවත් පේනවා. ව්‍යාධිපි දුක්ඛාවත් පේනවා. අපි ඕන තරම් දැකලා තියෙනවා. තව කෙනෙක් අපි ලෙඩෙක් බලන්නත් යනවා. පිළිකාවක් හැදිලා වෙන්න පුළුවන්. කපලා කොටලා සත්කම් කරලා වෙන්නත් පුළුවන්. දාපු හැටියට, කියාපු හැටියට වේදනාව දරා ගන්න බැරුව අපි කවුරුවත් හිතයිද මේ දේ හෙට මටත් වෙයිද කියලා. අනේ අපොයි කියලා අපි අපව හැරිලා එනවා මිසක් හෙට ඒ පුජ්‍යලයාට මූණ දෙන්න දීලා තියෙන தത്വයට වඩා தത്വයකට හෙට මම්පත් වෙන්න පුළුවන්. මේකනේ මේ ජීවිතේ හැටි කියලා මේ ජීවිතය ගැන කලකිරෙන්නමයි තියෙන්නේ. තුච්ච වේවා නිന്ദා වේවා කියලා අතීතයේ ඇතැම් අය ජීවිතේ ප්‍රතික්ෂේප කරුවේ ඒකයි. එහෙම අවබෝධ කරගන්න අවස්ථාව ලැබිලා තියෙනකොට ඒක අවබෝධ කරලා තේරුම් ගන්න නැති අපි පුදුමාකාර අවාසනාවන්තයින් හැටියට තමයි සඳහන් කරන්නේ. ඒ නිසා නමුත් පුණ්‍යවන්ත භූමියක ඉපදිනේ සංසාරේ පින් කරලා තියෙන නිසා කල්යාණ මිත්‍රයෝ හොයාගෙන කොහොම හරි සතර පාය පැත්තට හැරිලා තියෙන අපේ ගමන් මාර්ගයේ ආපහු හරවන්න වීරිය වඩන්න අපිට තාම අවස්ථාව තියෙනවා. ඒ නිසා සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ කර්මස්ථානයේ මේ විදිහට ලබා ගන්න ඕනේ කියලා. එහෙම කර්මස්ථානයේ ලබන්න කල්යාණ මිත්‍රයෙක් හරියටම හොයාගන්න කියලා දේශනා කළේ ඒ නිසා. තායිලන්තයේ බුරුමය වගේ රටවල් වල අද ත්‍රිපිටක ධාරීන් සැක නැතුව වැඩ ඉන්නවා. මනාව ත්‍රිපිටකය දරනවා. විනය සූත්‍ර අභිධර්ම ත්‍රිපිටකයම සැක නැතුව මනාවම දරනවා.
ඒ නිසා මාර්ගඵලලාභීන් ඕන තරම් වැඩ ඉන්නවා රහතන් වහන්සේලාත් වැඩ ඉන්නවා. ඒ මනාව ප්‍රගුණ කරපු නිසා, ඒකට මනාව මග හදපු නිසා ත්‍රිපිටකධාරී තමහලට එහෙම උපාධි තියෙනවා. ත්‍රිපිටකධාරී උපාධි. ඒ උපාධිය එහෙ ලබලා දුන්නේ බොහෝම ගරු සම්භාවනීය විදිහට. මම දවසක් සඳහන් කරන්නත් ඇති. කොහොමද එතෙන්ට ආවේ කියලා. මුළු ත්‍රිපිටකයම කටපාඩම් දෙන්න ඕනේ. විද්වත් මණ්ඩලයක් ළඟ මුළු ත්‍රිපිටකයම කටපාඩම් දෙන්න ඕනේ. මම මේ පාඩම් කරලා විභාගෙ ලිව්වා කියලා මදි. ඒක ලිඛිත නෙමෙයි, ඒක වාචිකවම පාඩම් දෙන්න ඕනේ. සඳහන් කරනවා උදේ 8ට පටන් ගත්තොත් හැන්දෑවේ 4 වෙනකම් පාඩම් දෙන්න ඕනේ කියලා. ආයෙ මගට ගිහිල්ලා පොත් බල ඉන්න කාලයක් නෑ. දවසට වරදින්න ඕනේ වචන 5යි කියලා සඳහන් කරනවා. වචන 5කට වැරදුනොත් ආයෙත් ඒ කොටස ඊළඟ දවසේ වෙනම පාඩම් දෙන්න ඕනේ. එහෙම පාඩම් අරගෙන තමයි ත්‍රිපිටකධාරී කරලා තියෙන්නේ. එතකොට උන්වහන්සේලා පිටකේම හොඳට ත්‍රිපිටකේම දැරුවා. රාත්‍රියේ කලවරේ උගන්වන්නේ සමහර වෙලාවට. ලියන්න කියන්න දෙන්නේ නැහැ. කරවලේ උගන්වන්නේ. ශිෂ්‍යයාට ගුරුවරයෝ පේන්නෙත් නැහැ. ගුරුවරයාට ශිෂ්‍යයෝ පේන්නෙත් නැහැ. ශිෂ්‍යයන්ට ශිෂ්‍යයන්ව පේන්නෙත් නැහැ. ආසන හදලා තියෙනවා. තමන්ගේ ආසනේ වාඩි වෙච්චාම කෑලි කපන තරම් කරවලයි. නිදා ගන්න කෙනාට නිදා ගන්නත් පුළුවන්. වෙන දේවල් වේදින කෙනාට වෙන දෙයක් කරන්නත් පුළුවන්. ඉගෙන ගන්න කෙනාට ඉගෙන ගන්නත් පුළුවන්. මේ අඳුරේ තියලා උගන්වන්නේ ඇයි? ධාරණ ශක්තිය වැඩි කරන්න ඕනේ හින්දා. මෙහෙම කරලා ත්‍රිපිටකේ ප්‍රගුණ කරවලා පාඩම් අරගෙන ත්‍රිපිටකධාරීන් කරලා තියෙන්නේ ඒ විදිහට. ඒ නිසා මේන් එක පිටකයක් හරි දරන කෙනෙක්ගෙන් කර්මස්ථානීය අරගන්න කියලා භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා. එතකොට මේ මාර්ගඵලලාභීන් වහන්සේ හෝ මේ පිටකයක් දරන කෙනා හොයාගන්නවා කියන එක තාම අමාරු වැඩක්. හේතුව අපි මුලින් සඳහන් කළානේ මාර්ගඵලලාභීන් ගන්න කියලා. කොහොමද මාර්ගඵලලාභියා හොයන්නේ? ඒ ගැටලුවට හොඳටම මුණ පානවා. අද නම් වර්තමානයේ මාර්ගඵලලාභීන් අපි මේ කවුරුවත් විවේචනය කරන්න ඕනවට කියනව නෙමෙයි. අපිට මාර්ගය නිවැරදි කරගන්න ඕනේ හින්දා. ඕනතරම් මාර්ගඵලලාභීන් අද බොහෝ තැන්වල ප්‍රචලිතව ඉන්නවා. නමුත් ඉතින් භාග්‍යතුන් වහන්සේම දේශනා කරනවා යම් කෙනෙක් යම් ඵලයක් ලැබුවොත් ඒක කවදාවත් කියන්නෙම නෑ. ඒක තමයි සැබෑ ධර්මදරයාගේ හැටි, සැබෑ මාර්ගඵලලාභියාගේ හැටි කියන්නේ නෑ. රහත් තුනක් කියන්නේ නෑ කියහම ඉතින් සෝවාන් වෙච්ච කෙනා කොහොම කියන්නෙත් නෑනේ. රහත් කියන්නේ පරතරයටම ගිහිල්ලා. එහෙනම් උන්වහන්සේවත් කියන්න එපා මම රහතන් වහන්සේ කියලා. එහෙම කියන්නෙත් නෑනේ. රහතන් වහන්සේ ගාව තියෙන බලාපොරොත්තු දෙකයි. මොකක්ද මේ බලාපොරොත්තුව? මා ලැබූ උතුම් ඵලය සියලු දෙනාටම අත්පත් වේවා. මා ලැබූ උතුම් ඵලය සියලු දෙනාටම අත්පත් වේවා. හැබැයි මා මේ ඵලයට පැමිණිච්ච බව කිසිවෙක් නොදැන ගනිත්වා. මා ලැබූ ඵලයේ සියලු දෙනාට අත්පත් වේවා. මා මෙතනට ආපු බව කිසිවෙක් නොදැන ගනිත්වා. එහෙමනම් කවදාවත් කට ඇරලා කියයිද? කවදාවත්ම රහතන් වහන්සේ නමක් මාර්ගඵලලාභීන් වහන්සේ නමක් ඒක කියන්නෙම නෑ. ඒකට හරි ලස්සන තැනක් පැහැදිලි කරන්නේ මහා සමය සූත්‍ර දේශනාවේ. අහපු අයට මතක ඇති බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පැවිදි වෙන 500ක් ශාක්‍ය වංශික සහ කෝලිය වංශිකයෝ භාග්‍යතුන් වහන්සේගේ 이르දියෙන් කුණාල පොකුණ ළඟට එක්ක ගිහිල්ලා කුණාල පොකුණ දක්වලා කරුණු කාරණා පැහැදිලි කළාට පස්සේ උන්වහන්සේලා එතන සෝවාන් වෙනවා. කුණාල පොකුණ ගාවට එක්කාවේ තමන් වහන්සේගේ 이르දියෙන්. නමුත් දැන් මුන් වහන්සේලාට තම තමන්ගේ 이르දි වලින් පල්ලෙහාට එන්න පුළුවන් නිසා භාග්‍යතුන් වහන්සේ මහවණියට වැඩලා මහවණි වැඩ හිටියා. සියලුම ස්වාමින් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ ළඟට තමන්ගේ 이르දියෙම වැඩියා. භාග්‍යතුන් වහන්සේ දන්නවා මේ 500 දෙනාටම රහත් වෙන්න පින් තියෙනවා. නිකන් රහත් වෙනව නෙමෙයි. මේ 500 දෙනාම සිව් පිළිසින් ව්‍යාපත් මහ රහතන් වහන්සේලායි වෙන්නේ. මේ ඔටුනු පලං රජවරු 500 දෙනාම ළඟට ඇවිල්ලා කර්මස්ථානයේ ඉල්ලුවා. එක්කෙනා ආවේ සියලු දෙනාටම කර්මස්ථාන දුන්නා. කර්මස්ථාන දීලත් භාග්‍යතුන් වහන්සේ එහෙම්මම වැඩ ඉන්නවා. මොකද භාග්‍යතුන් වහන්සේට 500ට කර්මස්ථාන දීලා වාඩි වෙලා ඉන්න තැනින් නැගිටින්න වැඩ ඉන්න තැනින් නැගිටින්න අවස්ථාවක් නැහැ. ඉස්සල්ලාම කර්මස්ථානයේ ගත කෙනා ඊළඟට අන්තිම කර්මස්ථානයේ අරන් යනකොට ඉස්සල්ලාම කර්මස්ථානයේ ගත කෙනා රහත් වෙලා තමන් වහන්සේ ළඟට එන බව
දන්නවා. එහෙනම් පළවෙනියට කර්මස්ථානය ගත්ත කෙනා රහත් වෙනවා. නමුත් 500 වෙනියා දැන් තමයි කර්මස්ථානය ආරම්භ පිට වෙන්නේ. උන්වහන්සේ මෙහෙන් පිට වෙනකොට රහතන් වහන්සේ මෙහෙන් එනවා. ඇවිල්ලා එන්නේ බුදුරජාණන් වහන්සේට කියන ගුරුවරයාට මේ හැම තත්ත්වයක්ම කියන්න ඕනේ. ගුරුවරයාට නොකිය මේ ගමන යන්න බෑ. ගුරුවරයාට හැම තත්ත්වයක්ම කියන්න ඕනේ. එන්නේ බුදුරජාණන් වහන්සේට කියන්නයි. ඇවිල්ලා පත්කඩේ එරලා භාග්‍යතුන් වහන්සේ ළඟ දන ගහලා හැරිලා බලනවා කියනවා පිටිපස්සේ කවුරුවත් ඉන්නවද කියලා. ඒ කියන්නේ ලැහැත්තිය ස්වාමීනි මම උතුම් ඵලයට ආවා කියලා කියන්නේ පිටිපස්සේ කෙනෙක් ඉන්නවද කියලා බලනවා ඒක ඇහිද කියලා. කියන්න හැටියක් නැහැ. උන්වහන්සේ දන ගහලා කියන්න ලෑස්ති වෙනකොට ඊළඟ ස්වාමීන් වහන්සේ එලපත් කරේ දිග අරගෙන හිටගෙන මෙයා නැගිටිනකම්. ඉතින් වැඳලා නැගිටිනවා මිසක් රහත් වෙන බව කියන්නේ. බාන්න කොච්චර ශ්‍රේෂ්ඨද කියලා. මේ 500 දෙනාම පුංචි කාලේ ඉඳලා එකට කෙලිසෙල්ලම් කරපු අය. 500 දෙනාම එකට නෑදෑයෝ දෙපැත්තේ රජකම් කරපු අය. 500 දෙනාම එකට පැවිදි වෙච්ච අය. 500 දෙනාම එකට මාර්ගඵල ලැබපු අය. 500 දෙනාම මොහොතකට කලින් එකම ගුරුවරයාගෙන් මෙතනින් කර්මස්ථානයේ අරන් ගියපු අය. නමුත් 500 දෙනාම රහත් වෙනවා. පළවෙනි රහතන් වහන්සේ දෙවෙනියට ඇහෙන්නේ කියන්නේ නැතිව භාග්‍යතුන් වහන්සේට වැඳලා නැගිටිනවා. එහෙමවත් කියන්නේ නෑ මේ උතුම් පුද්ගලයා. අහිනම් අපි කොහොමද හොයාගන්නේ මාර්ගඵලලාභියා? කර්මස්ථානයේ ඉල්ලන්න මාර්ගඵලලාභියා කොහොමද හොයන්නේ? එහෙනම් හරියටම මේ මාර්ගඵලලාභියෙක්ගෙන් කර්මස්ථානය ලබනද එහෙම නැත්නම් ත්‍රිපිටකයේ දෙපිටකයේ එක පිටකයක් දරන කෙනෙකුගෙන් කර්මස්ථානය ලබා ගන්න කල්යාණ මිත්‍රයෙක්ම හොයාගන්න කියලාම භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එහෙමනම් ඒ කාරණාවල් පිළිබඳවත් අපිට සෑහෙන සැලකිලිමත් වෙන්න වෙනවා මේ ගමන ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා නම්. උත්තප්පකාරස්ස ආචාර්යස්ස සම්තිකේ කියන ලද ආකාරයෙන් ආචාර්යවරයෙක් සමීපේ කියන ලද ආකාරයේ ආචාර්යවරයෙක් සමීපේ කියලා කියන්නේ අපි මේ මුලින් පැහැදිලි කරගෙන ආපු ආකාරයේ ආචාර්යවරයෙක්. මුලින් ඉඳලම අපි බුදුරජාණන් වහන්සේ ගාව ඉඳලා දැන් පැහැදිලි කරගෙන ආවා. එක පිටකයක් දරන කෙනෙක් ගාවට එනකන්. එහෙනම් උත්තප්පකාරස්ස ආචාර්යස්ස සම්තිකේ කියලා කියන්නේ කියන ලද ආකාරයේ ආචාර්යවරේ ළඟ පංච සන්ධික කර්මස්ථානය ලබා ගන්න කියලායි කිව්වේ. මොකද්ද එතකොට මේ පංච සන්ධික කර්මස්ථානය කියලා කියන්නේ? ඒක පැහැදිලි කරනවා උග්ගහෝ පරිපුච්ච උපට්ඨානං අප්පනා ලක්කනා. මේ තමයි පංච සන්ධික කර්මස්ථානය. උග්ගහෝ පරිපුච්ඡා උපට්ඨානං අප්පනා ලක්කනා. පැහැදිලි කරනවා ඇයි උග්ගහෝ කියන්නේ කියලා. උග්ගහෝ කියන්නේ කර්මස්ථානය ඉගෙන ගැනීම. පංච සන්ධික කර්මස්ථානය කියලා කියන්නේ උග්ගහෝ කියලා කියන්නේ කර්මස්ථානයේ ඉගෙන ගන්නවා. මගේ කර්මස්ථානයේ මොකද්ද කියන එක හරියටම ඉගෙන ගන්නවා අහලා කර්මස්ථානයේ. උග්ගහෝ කියන්නේ ඒකයි. පරිපුච්ඡා තමන්ට ඇති සැක සහ අපැහැදිලි තැන් ප්‍රශ්න අහලා විසඳනවා. දැන් මේ කර්මස්ථානයේ ඉගෙන ගන්නකොට තමන්ට සැක මතුවෙනවා. මේක කොහොමද? එක පාරක් අහනවා, දෙපාරක් අහනවා, තුන් පාරක් අහනවා. උත්තරත් දෙනවා. පැහැදිලි වුණේ නැහැ. හතරවෙනි පාරත් අහන්න යනවා. හැබැයි එතකොට හිත ඇතුලේ ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. දැන් තුන් පාරක්ම ඇහුවා. ආයෙත් අහන්න ගියොත් නම් බණීද දන්නෙත් නැහැ. හැබැයි කල්යාණ මිත්‍රය බයින්නේ නැහැ කියලා මතක් කළා ඉස්සෙල්ලා. කොච්චර ඇහුවත් ආදරෙන් පැහැදිලි කරලා දෙනවා. මේ කාරණාව හින්දා නේද මේ කල්යාණ මිත්‍රයෙක් හොයන්න කියලා තියෙන්නේ. කොච්චර ඇහුවත් ආදරෙන් පැහැදිලි කරලා දෙනවා මිසක් කවදාවත් බනින්නේ බැනලා පන්න ගන්නෙ නැහැ. ඒ නිසා පරිපුච්ඡා කියලා කියන්නේ Tamanට ඇති සැක සහ අපැහැදිලි තැන් ප්‍රශ්න අහලා විසඳෙනකම්ම නිරවුල් වෙනකම්ම අහහා විසඳ ගන්න ඕනේ. ඊළඟට උපට්ඨානං කර්මස්ථානයේ ප්‍රායෝගිකව කොතනද තියෙන්නේ කියලා දැනගන්න ඕනේ. උපට්ඨානං මේ කර්මස්ථානයේ කොතනද මට ප්‍රායෝගික වෙන්නේ? කොයි වෙලාවෙද මට හරියටම වැටහෙන්නේ කියන කරුණ හොද්දටම ප්‍රගුණ කරලා දැනගන්න ඕනේ කර්මස්ථානයේ තියෙන තැන. ඊළඟට අප්පනා කර්මස්ථානයේ ධානා මට්ටමට දියුණු කරන්න ඕනේ. දැන් කර්මස්ථානයේ තියෙන තැන දන්නව.
ඒ ඔස්සේ වඩලා ධ්‍යාන මට්ටමට දියුණු කරගන්න ඕන. ලක්ෂණා කියලා කියන්නේ මේ ධානයේ ලක්ෂණ වශයෙන් නුවණින් අවබෝධ කර ගැනීම. දැන් ධානය මට ලැබිලා. ආන් ඒ ධානයේ ලක්ෂණ තමයි මේ තියෙන්නේ. ආන් ඒ ධානයේ ලක්ෂණ වශයෙන් නුවණින් අවබෝධ කරගන්න ඕනේ. ධානය හඳුනගන්න ඕනේ කියන කාරණාව ලක්ෂණා. දැන් මෙතන කරුණු පහක් අපි කීවා. උග්ගහෝ පරිපුච්ඡා උපට්ඨානං අප්පනා ලක්ෂණා. මේ කරුණු පහට තමයි පංච සන්ධික කර්මස්ථානය කියලා කියන්නේ. කර්මස්ථානයේ මේ කරුණු පහට යටතේ හදාරලා ප්‍රගුණ කරලා තියාගන්න ඕනේ. පංච සන්ධික කර්මස්ථානය කියන්නේ ඒකයි. ඒවං පංච සන්ධිකං කම්මට්ඨානං උග්ගහන්තෝ අත්තනපි නකිලමති. එහෙම සඳහන් කරන්නේ මෙසේ භාවනාවට කලින් පංචසන්ධික කර්මස්ථානයේ ඉගෙනගත් තම තමාව වෙහෙසවා පංචසන්ධික කර්මස්ථානයේ ඉගෙනගත් තම තමාව වෙහෙසවා ගන්නේ නැතුව ආචාර්යවරයාට අමතර වෙහෙසක් දෙන්නෙත් නැහැ කියලා සඳහන් කරන පංචසන්ධික කර්මස්ථානයේ ඉගෙනගත්ත කෙනා තමන් වෙහෙසවා ගන්නෙත් නැහැ. මොකද කාරණාව හොඳට දන්නවා. ආචාර්යවරයාට නිතර කරදර කරන්නේත් නෑ. මොකද මෙයා දැන් කරුණු කාරණා සියල්ල ප්‍රගුණ කරලා ඉන්නේ ඉගෙනගෙනයි තියෙන්නේ. ධ්‍යාන මට්ටම මොකද්ද කියලා ඉගෙනගෙන තියෙන්නේ. තමන්ගේ කර්මස්ථානයේ මොකද්ද කියලා ඉගෙනගෙන තියෙන්නේ. ඒ නිසා හැම සැක සහිත කරුණක්ම අහලා විසඳගෙන තියෙන්නේ. නැවත දැන් ආචාර්යවරයා ගාවට යන්න අවශ්‍යතාවයක් නැහැ. ඒකෙන් තමන් වෙහෙසෙන එකත් නවතිනවා. ආචාර්යවරයා වෙහෙසවන එකත් ඇති කරලා තියෙන මනාව කර්මස්ථානයේ ප්‍රගුණ කරලා. එම නිසා මුළු කර්මස්ථානයේම එකපාර ඉගෙන ගන්න යන්න එපා කියලා පැහැදිලි කරනවා. ඇයි එපා කියලා කියන්නේ? මනාව ප්‍රගුණ කරගන්න ඕන නිසා එකපාර කරන්න ගියොත් ඒක එකපාර කරන්න බෑ. ඒ නිසා ටික හොඳට කර්මස්ථානයේ ධාරණය කරගන්න කියලා කියනවා. එතකොට Tamanට වෙහෙසක් නෑ, ආචාර්යවරයා වෙහෙසටපත් කරන්නේත් නෑ. මේ කාරණාවත් පැහැදිලි කරනවා. කර්මස්ථානයෙන් ටිකක් ඉගෙනගෙන බොහෝ කාලයක් පාඩම් කරන්න කියලා. කර්මස්ථානයෙන් ටිකක් ඉගෙන ගන්නවා. ටිකක් ඉගෙනගෙන ඒක බොහෝ කාලයක් ප්‍රගුණ කර ගන්නවා. එතකොට ආයේ ඒක පිළිබඳව සැක උපදින්නෙම නෑ. මේ පාඩම් කරගත්ත කාරණා ටිකට අනුව භාවනාව වඩනකොට මට කොයි පැත්තෙන් සැකමතු වුණත් කොයි පැත්තෙන් හැලහැප්පීම් ආවත් මේකට දාලා බලන්න පුළුවන්. එතකොට ඒ කාරණාව නිවැරදිව පැහැදිලි වෙනවා. ඒ නිසායි ටික හොඳට ඉස්සෙල්ලා කර්මස්ථානයේ ප්‍රගුණ කරන්න කියලා කියනවා. ඊළඟට සඳහන් කරනවා මේ කර්මස්ථානයේ පොතේ තිබිලා බෑ කියලා. ඒකයි මේ හොඳට ඉගෙන ගන්න කියන්නේ. උජහට ගිහිල්ලා පොත පෙරල්ලා කියවලා භාවනා කරන්න වාඩි වුණාට මේ වැඩේ කරන්න බෑනේ. දැන් ඊළඟට භාවනා කරගෙන යනකොට මට මොකක් හරි ආයේ සිතුවිල්ලක් මතුවෙනවා. ආයේ සැකයක් එනවා. ආයෙත් පොත ගාවට දුවන්න ඕනේ. එහෙම මේ භාවනාව කරන්න බෑ. ඒ නිසා කර්මස්ථානයේ පොතේ තිබිලා බෑ. ඒක හිතේ තියෙන්න ඕනේ කියලා සඳහන් කරනවා. ඒකටයි මේ ඉගෙන ගන්න කියලා කියන්නේ. හොඳට ඉගෙන ගන්න කියලා කියන්නේ ඒ නිසා. ඒක කොහොමද කියලා පැහැදිලි කරනවා. කොහොමද ඉගෙන ගන්නේ කර්මස්ථානයේ? මේ හොඳට ඉගෙන ගන්න කියලා කියහම කොහොමද ඉගෙන ගන්න කියලා පැහැදිලි කරනවා. සුතා, දතා, වචසා ಪರಿචිතා, මනසානුපෙක්කිතා, දිට්ඨියා, සුප්පටි විද්දා. මේ ධර්මය අවබෝධ කරගන්න කියලා දේශනා කෙරුවෙත් මෙහෙමනේ. කර්මස්ථානය ඉගෙන ගන්න කියන්නේත් එහෙමයි. සුතා. එහෙනම් මෙතන කියන ක්‍රමය මේ ක්‍රමයට මේ කාරණා කීපයට අනුව කර්මස්ථානය ඉගෙන ගන්න කියනවා. සුතා කියලා කියන්නේ ටික ඉගෙන ගන්න. හොඳට අහලා ටික ඉගෙන ගන්න. එකපාරම ඉගෙන ගන්න ගියොත් අමාරුයි. සුතා. දතා. බොහෝ කාලයක් පාඩම් කරලා මතක තියාගෙන ඒක නිරන්තරයෙන්ම තමන් දරනවා බවට පත් කරගන්න. දැන් හොඳට මතකයි ඒක. ඒක මා සතුයි දැන්. දැන් මම නිතරම දරනවා ඒක. ඒකයි දතා. වචසා ಪರಿචිතා. වචනේ ඉගෙන ගන්න කියලා සඳහන් කරනවා. වචසා ಪರಿචිතා. වචනේම ඉගෙන ගන්න. එකපාර වාක්‍යයක් අරගෙන ඒක ඉගෙන ගන්න සූදානම් වෙන්න එපා. වචනේම ප්‍රගුණ කරන්න. එහෙම ප්‍රගුණ කරාම තමයි ඒක මනාව හසුරවන්න පුළුවන්කම ඇති වෙන්නේ.
මනසානුපෙක්කිතා ප්‍රායෝගිකව එය අත්දකින්න පුරුදු වෙන්න කියලා සඳහන් කරනවා. දැන් මම හොඳට දන්නවා දරනවා දැන් මම ඒ ප්‍රායෝගිකවම අත්දකිනවා. මනසානුපෙක්කිතා. දිට්ඨියා සුප්පටිවිද්දා. දිට්ඨියා සුප්පටිවිද්දා කියලා කියන්නේ මේ ප්‍රායෝගිකව අත්දකින්න කියන කාරණාව. මනසානුපෙක්කිතා කියලා කියන්නේ එහි ඇති ගැටලු අහලා විසඳ ගන්න ඕනේ. දැන් වචසා පරිචිතා වචනෙන් වචනේ ඉගෙන ගන්න කියලා කියනවා. වචනෙන් වචනේ ඉගෙන ගන්න ගියාම ගැටලු මතුවෙනවා. ආන්ගේ ගැටලු ටික අහලා විසඳ ගන්න ඕන නිසා කියනවා මනසානුපෙක්කිතා කියලා. දිට්ඨියා සුප්පටිවිද්දා කියලා කියනවා. එහෙම අහලා විසඳගෙන ගැටලු ලියාගෙන ඉන්පසු ඒ ප්‍රායෝගිකව අත්දකින්න කියලා. ඒකට කියනවා දිට්ඨියා සුප්පටිවිද්දා. ඊළඟට කර්මස්ථානයේ ඉගෙන ගැනීම සඳහන් කරනවා මෙන්න මේ තරම් ධර්මානුකූලයි මෙතරම්ම ක්‍රමානුකූලයි. ධර්මානුකූලව ක්‍රමානුකූලව මේක හදාරලා තිබ්බොත් විතරයි මේ ගමන බොහෝම පැහැදිලිව ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් තැන් වල බාධා සහිතයි. ඊළඟට සඳහන් කරනවා පින්නතුනි සමහර වෙලාවට අපි මේ කර්මස්ථානය හරියටම ප්‍රගුණ කරගත්තේ නැත්නම් මේ භාවනා ක්‍රමය කොහොමද දියුණු කරන්නේ කියලා. සමහර වෙලාවට කෙනෙකුගෙන් ඇහුවොත් මොකද්ද වඩන භාවනාව කියලා. කෙනෙක් එකපාරම කියන්න පුළුවන් ආනාපාන සතිය කියලා. එහෙමනම් ඉතින් ආනාපාන සතිය කියලා එයාගෙන් අහගත්තා. දැන් මේ අහපු කෙනා මේ කාරණාව හොඳට දන්න කෙනෙක් නම් එයා හිතනවා එහෙනම් මෙයා කර්මස්ථානයේ හොඳටම ප්‍රගුණ කරලා ඉන්න කෙනෙක් නැත්නම් ආනාපාන සති කරන්න බෑනේ. කර්මස්ථානයේ හොඳටම ප්‍රගුණ කරලා ඉන්න කෙනෙක්. දැන් එතකොට එහෙනම් අපිත් හිතන්න ඕනේ මේ ආනාපාන සතිය වඩන්න නම් මේ කර්මස්ථානයේ මේ විදිහට ප්‍රගුණ කරලා තියෙන්න ඕනේ. එහෙම ප්‍රගුණ නොකර ආනාපාන සති කළා කියලා අපි බලාපොරොත්තු වෙන ප්‍රයෝජනයක් නම් හම්බ වෙන්නේ නැහැ. අපි මුලින්ම සාකච්ඡා කළා මිත්‍යා දෘෂ්ටිකයෙකුට නමුත් විවේකීව වාඩි වෙලා මේ සුලං පොද දිහා බලාගෙන ඉන්න උත්සාහ කළොත් ටික වෙලාවක් යනකොට ඔහුගේ හිත එකඟ වෙනවා. ඒ තුලින් ඔහුට ශාන්ත බවක් සහ ප්‍රණීත බවක් දැනෙනවා. ශාන්ත බවක් සහ ප්‍රණීත බවක් දැනෙනවා. ඒ නිසාමයි මේ ආනාපාන සති භාවනාව කියන එක මේ ලෝකේ මේ තරම්ම ජනප්‍රිය. ඒ ප්‍රණීත බව නිසා. හැබැයි ඒක මේ කර්මස්ථානයේ තරම් ඉහළට යන ක්‍රමයක් නම් නෙමෙයි. සාමාන්‍ය පුද්ගලයාටත් එහෙම ප්‍රණීත බවක් දැනෙනවා නම් මේ කර්මස්ථානය හරියට ඊගෙනගෙන වඩන කෙනාට කොහොම ප්‍රණීත බවක් නොදැනීද? එදාට ඔහු මේ භාවනාවට හරියට ලොල් වෙනවා. මේ භාවනාවේ මිදෙන්න හිතෙන්නේ නැතුව යනවා. ඒ නිසා එමනම් හරියටම මේ කර්මස්ථානය මේ පංචසන්ධික කර්මස්ථානයේ මේ විදිහටම ප්‍රගුණ කරලා මේ සුතා දතා වචසා පරිචිතා මනසානුපෙක්කිතා දිට්ඨියා සුප්පටිවිද්දා කියන මේ ආකාරවලට අනුව මේ කාරණාව මනාව ඉගෙනගත්ත පුද්ගලයාට ඉන් පස්සේ භාවනාවට වාඩි වුණාම ඔහුගේ ගමන ඊටාම වේගවත් ගමනක්, හරි ලස්සන ගමනක් බවට පත් වෙනවා. එදාට එපා වෙන්නේ නැහැ භාවනාව. එහෙම කරගන්න බැරි වෙච්ච නිසා තමයි අපිට හරියට එපා වෙනවා. ටික වෙලාවයි ආයෙ හිතෙන්නෙම නැහැ. බොහොම වීර්ය වඩලා වාඩි වුණා. නැගිට්ටට පස්සේ හිතනවා හැන්දෑවෙත් වාඩි වෙනවා කියලා. ඒ වුණාට ආයෙනම් වාඩි වෙන්නේ නැහැ. මේක හරියට වඩලා ඉගෙනගෙන නැති හින්දා. එහෙම බලපෑම් හරියට එනවා. ඒ නිසා සඳහන් කරනවා මේ විදිහට කර්මස්ථානයේ ප්‍රගුණ කරලාද කියලා කල්පනා කරන්න කියලා. යටත් පිරිසෙන් කර්මස්ථානයේ තියෙන තැනවත් කොතනද කියලා හොයාගන්න පුළුවන් වෙන්න ඕන. මගේ සුලං රැල්ල ගැටෙන්නේ කොතනද කියන කාරණාවවත් හරියට හොයාගන්න පුරුදු වෙන්න කියලා සඳහන් කරනවා. ඒක හොයාගන්න පුරුදු වෙන්න ඕනේ ක්‍රමයක් අපි පහුගිය දේශනාවේදී සාකච්ඡා කළා. මේ නහයට බොහෝ දේවල් දැනෙන්න තන් තියෙන්න පුළුවන්. උලන් වැඩි තැන්, දුගඳ වැඩි තැන්, ඒ වගේ තැන්වලදී අපිට හරියටම හොයාගන්න බැරුව යනවා සුලං රැල්ල ගැටෙන්නේ කොතනද කියලාවත්. ඒ නිසා මද වේලාවක් හුස්ම නොගෙන ඉඳලා හොයාගන්න කියලා කිව්ව ඒ කාරණාව. එහෙනම් මනාව ප්‍රගුණ කළ කර්මස්ථානයේ තියෙන තැනවත් හරියට හොයාගන්න කියලා සඳහන් කරනවා.
ඊළඟට සඳහන් කරනවා පින්නතුනි මේ පාඩම් කරගෙන කර්මස්ථානයේ මම පාඩම් කරගෙන තියනවාද? කර්මස්ථානයේ තියෙන තැන හොයාගන්න මම මේක හොඳට පාඩම් කරගෙන තියනවාද කර්මස්ථානයේ? ප්‍රගුණ කරලා තියනවාද කියලා කර්මස්ථානයේ? ගැටලු විසඳගෙන තියනවාද කියලා කල්පනා කරන්නත් වෙනවා භාවනාවට සූදානම් වෙනකොට. එහෙනම් සෑහෙන පූර්ව කෘත්‍යයක් මේ වෙනුවෙන් කරගන්න තියෙනවා. ඉතින් මේ පූර්ව කෘත්‍ය මෙහෙම කරගන්නවා දැන ඉගෙන ගන්නවා කියන එක ජීවිත කාලෙම ඒක කරන්න ගියොත් එහෙනම් භාවනා කරන්න කාලයක් නැතුව යනවා. අන්න ඒකයි සඳහන් කළේ පින් ඇති තැනක ඉපදිලා තියෙනවා. නමුත් කම්මැලිකම නිසා අපි දෙකෙන් ප්‍රයෝජන ගන්න බැරි වෙලා තියෙනවා. සකේ ජීවිතත් පින් ඇති තැනක ඉපදිලා තියෙනවා. සඳහන් කරනවා මේ එකක්වත් නොකර නිවන් දකින්න නම් බුදුරජාණන් වහන්සේ අපට මෙච්චර දේවල් කියන්නේ නැහැ කියලා. මේ එකක්වත් නොකර. එතකොට එහෙනම් අපි හිතන්න ඕනේ ඉතින් අපි භාවනා කරන්න වාඩි වෙන හැටි. මේ කියපු එකක්වත් නොකර තමයි සමහරලාට අපි වාඩි වෙලා කල්පනා කළේ මේ ආනාපාන සති කරනවා කියන එක ඇස් දෙක පියාගෙන හුස්ම ඉහළට පහළට ගන්න එක විතරයි ආනාපාන සතිය කියලා අපි හිතුවේ. නමුත් ඉතින් භාග්‍යතුන් වහන්සේ ඊට වඩා ලොකු සංකීර්ණ මඟක් අපිට දේශනා කරලා තියෙනවා. ඒක පැත්තක තියලා අපිට හිතිච්ච පළියට හිතිච්ච විදිහට මේ ආනාපාන සතියෙන් නිවන හොයාගෙන යන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ මෙච්චර කරුණු දේශනා කරනවාද? භාග්‍යතුන් වහන්සේ ලෝකේ පහළ වෙච්ච හොඳම කල්යාණ මිත්‍රයා. උන්වහන්සේ කැමතිද අපේ කාලේ නාස්ති කරන්න? කාලේ නාස්ති කරන්න උන්වහන්සේ කැමති නැහැ කොහොමවත්. අපිට අර විදිහටම පුළුවන් නම් මෙච්චර දේවල් දේශනා කරන්නේ නැහැ. ඉතින් දැන් මේවා ඉගෙන ගන්න ගියාම පාඩම් කරන්න ගියාම එදිනෙදා තියෙන වැඩත් එක්ක අපේ කාලේ හරියට නාස්ති වෙනවනේ. මේක පාඩම් කරන්න තැහෙන්න වෙහෙසෙන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ කියන්නේ අපේ කාලේ නාස්ති කරන්නද මේ කටයුතු කළේ? නෑ. අත්‍යවශ්‍ය ටික ප්‍රගුණ කරවන්නයි මේ ටික දේශනා කරලා තියෙන්නේ. ඒක අපේ කාලේ නාස්ති කරන්න උත්සාහ කළා නෙමෙයි. එහෙම උත්සාහ කළා නම් භාග්‍යතුන් වහන්සේ කල්යාණ මිත්‍රය වෙන්නේ නෑ. එහෙනම් එහෙම කරලා නෑ. කවදාවත් මේ ටික ඉගෙන ගන්න ඕන නිසාම තමයි භාග්‍යතුන් වහන්සේ ඒක හඳුන්වලා දීලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ පිළිබඳව ඇති ශ්‍රද්ධාව සහ අවබෝධය මත මේ කර්මස්ථානය අපිට පිහිටනවා කියලා සඳහන් කරනවා. මේ කර්මස්ථානය ඉගෙන ගන්න සූදානම් වෙනකොට ආයෙත් ඉස්සරණයට යනවා. භාග්‍යතුන් වහන්සේ පිළිබඳව තියෙන අවබෝධය, භාග්‍යතුන් වහන්සේ පිළිබඳව තියෙන ශ්‍රද්ධාව. එතකොට මේ කරුණු දෙකත් ඊටාම ඉහළින් බලපාන්න ඕනේ. තාම ඉහළින් ශ්‍රද්ධාව බලපාන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ වචනයට ගරු කිරීම, භාග්‍යතුන් වහන්සේ කියන නමට ගරු කිරීම, වචනයට ගරු කරනවා කියලා කිව්වේ ධර්ම රත්නයට ගරු කිරීම. ඉතින් ඒ කාරණාවත් හරියටම එහෙම තිබෙන්නේ නැත්නම් කර්මස්ථානයේ පිහිටන්නේ නැති බවයි සඳහන් කරන්නේ. ඉතින් ඔය සමහර තැනක මම අහලා තිබුණා මේ සක්මන් භාවනාව. භාවනාව කියන වචනේ පැහැදිලි කරලා තිබෙ හැටි. භාවනා නැත්නම් නිර්වාණ මාර්ගයේ වාහනේ කියනවා නම් මේ සක්මන් භාවනාව කියන්නේ නිර්වාණ මාර්ගයේ හොඳන්නේ පැහැදිලි කරලා තිබු ෆ්‍රස්ට් ගියර් එක කියලා. භාග්‍යතුන් හරි වචෙන්ට තිබු ගෞරවයේ තරම. එහෙම වුණොත් එහෙම යනවා නම් මේ කර්මස්ථානයේ පිහිටන්නෙම නැහැ. භාග්‍යතුන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාවත්, භාග්‍යතුන් වහන්සේගේ දේශනාව පිළිබඳව ශ්‍රද්ධාවත් අතිශයින්ම තියෙන කෙනාටයි මේ කර්මස්ථානයේ පිහිටන්නේ. එහෙමනම් භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ වචනයට වෙන දේවල් එකතු කරන්නවත්, ඒකට වෙන කවර දාලා අපි කැමති විදිහට පාවිච්චි කරන්නවත් බෑ. ඒක බුද්ධ වචනේම තමයි. ඒක කවර දාලා ලස්සන කරන්න ඕනේ නැහැ. ඒක කොහොමත් නිර්මලයි. ඒක කොහොමත් සුන්දරයි. ඒක කොහොමත් සුවඳයි. නේද? ඊට වඩා දේවල් ඒ ඇතුලේ වෙන නැහැ. ශ්‍රද්ධාව ඕනෙමයි කියලා සඳහන් කරනවා. නමුත් අද සමහර වෙලාවට මෙතන පැහැදිලි කරලා සඳහන් කරනවා මේ નિયમિત වූ ශ්‍රද්ධාව, භාග්‍යතුන් වහන්සේ පිළිබඳව තියෙන ඕන ක්‍රමානුකූල ශ්‍රද්ධාව, ඒක කොහෙද තියෙන්නේ කියලා වෙනම හොයන්න සිද්ධ වෙනවා. සමහර කෙනෙක් බුදුරජාණන් වහන්සේට ගරු කරනවටවත් කැමති නැහැ. සමහර අය මලක් පහනක් පූජා කරනවත් විවේචනය කරනවා. සමහර අය බුදුරජාණන් වහන්සේට ආහාර පාත්‍රය පූජා කරන එකත් විවේචනය කරනවා. ඒ විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේට වඳින එකත් විවේචනය කරනවා. උන්වහන්සේ දැන් නැහැ. ඒ නිසා වඳින්න ඕනේ නැහැ. ගල් වලට මැටි වලට දම් පූජා කරලා වැඩක් නැහැ. ගල් ගාව මැටි ගාව ගිහිල්ලා පහන් දැල්වලා
වැඩක් නැහැ. නමුත් ධර්ම කාරණාව හරියට තේරුම් අරගෙන නැහැ. භාග්‍යතුන් වහන්සේ මහා පරිනිර්වාණ සූත්‍රයේ ඒක අපූර්වට දේශනා කරපු හැටි මේ දේශනා මාලාව පටන් ගන්න කලින්ම බුද්ධ සංඥාව නැමැති දේශනා 3කින් විතර අපි සාකච්ඡා කළා කොහොමද මේ නිර්මාතෘවරයන් වහන්සේට අපි ගරු කරන්න ඕනේ කියලා. අපි ඒක සාකච්ඡා කරලම මේක පටන් ගත්තේ ඒ ශ්‍රද්ධාව අපි ගාව නැති නොවෙන්න ඕන නිසා ඒ ඇති කරගත්තේ. ඒ නිසා ඒක මෙතන ධර්මයේ සඳහන් කරනවා අභිප්පසන්න කියන වචනේ. භාග්‍යතුන් වහන්සේ පිළිබඳව අභිප්‍රසන්න වෙන්න ඕනේ. අභිප්පසන්න වෙන්න ඕනේ කියලා කියන්නේ උන්වහන්සේ පිළිබඳව දරන්න තියෙන ඉහළම ගෞරවය, උන්වහන්සේ පිළිබඳව දරන්න තියෙන ඉහළම විශ්වාසය, උන්වහන්සේ පිළිබඳව ඇති කරගන්න ඕන ඉහළම ශ්‍රද්ධාව ඇති කරගත්ත පුජ්‍යලයාම තමයි මේ ශාසනයේ ඉහළට ගමන් කරන්නේ. අපි සඳහන් කළානේ මාර්ගඵලලාභී හැර වෙන කෙනෙක් බුදුගුණ දන්නේ නැහැ කියලා. වෙන කෙනෙක් බුදුගුණ දන්නේ නැහැ, මාර්ගඵලලාභීන් වහන්සේ විතරයි චුට්ටක් බුදුගුණ දන්නේ. එතකොට එහෙනම් අපිත් බුදුගුණ දන්නවා. එතකොට අපි දන්නේ එක බුදුරජාණන් වහන්සේ ගැන දන්නවා කියන කාරණාවටවත් අයිති නෑ. නමුත් මෙන්න මේ අපි ගාව තියෙන ලෞකික බුදුගුණ දැනුම, ලෞකික ශ්‍රද්ධාව මැරෙන වෙලාවේ හිතේ උපන්නොත් සඳහන් කරනවා දෙපාරක් හිතන්න දෙයක් නෑ, දෙව්ලොවමයි උපදින්නේ කියලා. ලෞකික ශ්‍රද්ධාව මැරෙන වෙලාවේ හිතට ආවොත් සියලු වද වේදනා මැරෙන වෙලාවට හරියට රිදෙනවා කියලා සඳහන් කරන්නේ. මේ සියලු වේදනාවල් පසෙක දාලා අතීතයේ බොහෝ දෙනාට දුකක් වේදනාවක් ඇති වෙච්ච හැම වෙලාවෙම මතක් වුණේ බුදුරජාණන් වහන්සේ. අපි ඒ කරුණු සාකච්ඡා කළා. දුක ඇති වෙච්ච ගමන් මතක් වුණේ බුදුරජාණන් වහන්සේ. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේට චුත වෙන්න යනකොට මතක් වුණේ බුදුරජාණන් වහන්සේ. සුබ්‍රහ්ම දිව්‍ය පුත්‍රයාට මතක් වුණේ බුදුරජාණන් වහන්සේ. මනුෂ්‍ය ලෝකෙත් හිටපු බොහෝ අයට සුප්පාවාසාවට වේදනාව ඉවසන්න බැරි කොට දරුවා බිහි වෙන්න මතක් වුණේ බුදුරජාණන් වහන්සේ. එහෙමනම් අපිටත් සියලු වේදනාවල් යටපත් කරලා බුදුරජාණන් වහන්සේ මතක් වුණොත් මැරෙන වෙලාවේ මම උන්වහන්සේ වෙනුවෙන් කරපු දේවල් මතක් වෙලා ශ්‍රද්ධාව උපන්නොත් ඒකාන්ත වශයෙන් දෙව්ලොවමයි කියලා සඳහන් කරනවා. ලෞකික ශ්‍රද්ධාවට කරන්න පුළුවන් එකම දේ එච්චරයි. මැරෙන වෙලාවේ මතක් වුණොත් දෙව්ලොව උපදිනවා. ලෞකික ශ්‍රද්ධාවට ඒක කරන්න පුළුවන් අන්නේ අභිප්පසන්න කියන වචනයෙන්ම මේක පැහැදිලි කරලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ ගැන එකම සිතවිල්ලයි තියෙන්න ඕනේ. උන්වහන්සේ සම්මා සම්බුද්ධයි. සැක නැහැ උන්වහන්සේ සම්මා සම්බුද්ධයි කියන විශ්වාසය ඇති වෙන්නම ඕනේ. උන්වහන්සේ මේ ධර්ම රත්නේ මා වෙනුවෙන් දේශනා කළා කියන ශ්‍රද්ධාව අපි ගාව ඇති වුණොත් තමයි හරියටම කර්මස්ථානයේ පවා පිහිටවන්න පුළුවන් වෙන්නේ. ඊළඟට සඳහන් කරනවා පින්නතුනි අන්න ඒ ශ්‍රද්ධාව ඇති කරගෙන කර්මස්ථානයේ අපි තුල පිහිටවා ගන්න කියලා. ඒ ශ්‍රද්ධාව තුල කර්මස්ථානයේ පිහිටනවා. ඒ කර්මස්ථානයේ ශ්‍රද්ධාවෙන් පිහිටවා ගන්න කියලා සඳහන් කරනවා. ඒ වචන ටික මෙතන පැහැදිලි කරනවා. ඇහෙන්නත් අපි තුල ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ පිළිබඳ වචන ටික ඇහෙන්නත් අපි තුල ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේ කියලා පැහැදිලි කරනවා. එමුනම් මේ ශ්‍රද්ධාව කියන කාරණාව හරිම ගැඹුරු කාරණාවක්. ලවගේම පුදුම ප්‍රීතිය උපදවන කාරණාවක් ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඊළඟට සඳහන් කරනවා ශ්‍රද්ධාව යම් කෙනෙක් ඕනේ නැහැ මේ ටික අවබෝධ කරගන්න කියලා හිතනවා නම් ඒක කවදාවත් හරියටම සම්පූර්ණ කරන්න බැරුවක් යනවා. ඒක ප්‍රායෝගිකවම අත්දකින්න ශ්‍රද්ධාව ඕනෙමයි කියලා සඳහන් කරනවා. මේ භාවනාව ප්‍රායෝගිකවම අත්දකින්න ශ්‍රද්ධාව අත්‍යවශ්‍යමයි. භාග්‍යතුන් වහන්සේවත් ධර්ම රත්නියවත් කියන ශ්‍රද්ධාව නැතුව මේ ගමන යන්නම බැරි බවම තමයි මේ හැම කරුණෙම පැහැදිලි කරන්නේ. ඒ කියන්නේ හරියටම මේ භාවනාව මුදුන්පත් වෙන්නේ එතකොට කාටද? තෙරුවන් සරණ ගියපු බෞද්ධයෙකුට විතරයි කියන එකයි මේ හැමදේම එකතු කරලා ගත්තොත් කෙටියෙන් සඳහන් කරන්න තියෙන්නේ. ඒ පිළිබඳව සඳහන් කරන සූත්‍ර ගොඩක් මේ ත්‍රිපිටකය තුල වෙනම සඳහන් වෙලා තියෙනවා. ඒ නිසා ඒ කාරණාවට මෙතන මේ විදිහට උපදෙස් දීලා තියෙනවා. තෝකං උද්දිසාපෙත්වා කියලා කියන්නේ ගුරුවරයාගෙන් ටිකක් අහගෙන. තෝකං උද්දිසාපෙත්වා ගුරුවරයාගෙන් ටිකක් අහගෙන. බහුකාලං සජ්ජායන්තෝ පෙත්වා බහුකාලං සජ්ජායිත්වා පෙත්වා බහුකාලං
ඒ කියන්නේ බොහෝ කාලයක් සත්‍යයනා කරලා. ගුරුවරයාගෙන් උපදෙස් අරගෙන බොහෝ කාලයක් සත්‍යයනා කරලා. ඒවං පංචසන්ධිකං කම්මට්ටාන ගහිත්වා මේ පංචසන්ධික කර්මස්ථානයේ ගහිත්වා කියන්නේ ගෙන ගුරුවරයාගෙන් ටිකක් ඉගෙනගෙන බොහෝ කාලයක් සත්‍යයනා කරලා මේ පංචසන්ධික කර්මස්ථානය ඉගෙනගෙන දැනගෙන කර්මස්ථානයේ ධර්මී ආචාර්යයන් වහන්සේ සමීපෙහි හෝ වෙන තැනක කියන ලද ආකාරයේ සුදුසු වූ සේනාසනයක කියන ලද ආකාරයේ සුදුසු වූ සේනාසනයක මේ භාවනාව වඩන්න සුදුසු නැති සේනාසනක් තියෙනවා කියලා අපි සඳහන් කරලා තියෙනවා. සුදුසු නැති සේනාසන ඒ කාරණා විසුද්ධි මාර්ගයෙන් පැහැදිලි කරනවා. අපි මේ සාකච්ඡා කරමින් ඉන්නෙම විසුද්ධි මාර්ගයේ. විසුද්ධි මාර්ගයේ පොත කියවන්න කියලාත් අපි එදා මතක් කළා. මේ සුදුසු නැති ස්ථාන අපි සාකච්ඡා කරලා තියෙනවා 18ක් තියෙනවා කියලා. ඒ 18ම විසුද්ධි මාර්ගයේ ආයේ පැහැදිලි කරලා තියෙනවා. අවශ්‍ය නම් ඒ 18 බොහොම කෙටියෙන් සඳහන් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් පොත තියෙනවා නම් 163 වෙනි පිටුවේ. ඒ ස්ථාන 18 පිළිබඳව විසුද්ධි මාර්ගයේ පැහැදිලි කරනවා 163 වෙනි පිටුවේ. සුදුසු නැති විහාරස්ථාන 18ක් පැහැදිලි කරලා තියෙනවා. ඒ කියන්නේ නිතර ජනයා ගැවසෙන තැන්. එතකොට බොහෝම අලංකාර තැන්. මොකද අලංකාර වෙච්චාම ජනයා එනවා බලන්න. බොහෝ වැඩ තියෙන තැන්. ඒ වගේ ස්ථාන 18ක් පැහැදිලි කරලා තියෙනවා. දේශනාවේ මුලින් අපි මේවා සාකච්ඡා කරලා තියෙනවා. සමහරවිට අහන්නත් ලැබෙන්න ඇති. ඒ නිසා සඳහන් කරනවා සුදුසු ආකාරයේ සේනාසනයක තමන් බලාපොරොත්තු වෙන කර්මස්ථානයේ දිනු කරගෙන භාවනාව වඩන්න කටයුතු සූදානම් කරගන්න ඕනේ සුදුසු ආකාරයේ සේනාසනයක. ඒ නිසා සඳහන් කරනවා හැබැයි මේ ඔක්කොම සඳහන් කරන්නේ මොනවා වෙන්න බලාපොරොත්තු වෙන කෙනාටද? මේ සඳහන් කරන්නේ රහත් වෙන්න බලාපොරොත්තු වෙන කෙනාට ඕන දේවල්. අපි මේ සාකච්ඡා කරගෙන යන්නේ ටිකක් භාවනා කරලා කෙනෙක් හිතාගෙන ඉන්නවා ටිකක් භාවනා කරලා දෙව්ලොව යන්න. ටිකක් භාවනා කරලා බඹලෝ යනවා අනාගාමී වෙලා. මේ එහෙම බලාපොරොත්තු වෙන කෙනෙකුට ඕන දේ නෙමෙයි මේ සාකච්ඡා කරන්නේ. මේ සාකච්ඡා කරන්නේ රහත් වෙන්න ඕන කෙනෙකුට අවශ්‍ය දේවල්. ඒකයි ගැඹුරයි වගේ දැනෙන්නේ. රහත් වෙන්නයි සසරින් එතර යන්නයි මේ සාකච්ඡාව මග නවතින්නේ නෙමෙයි. මොකද භාග්‍යතුන් වහන්සේ කවදාවත් මග නවතිනෙව්වා අනුමත කළේම නෑ. සමහර ස්වාමින් වහන්සේලා අනාගාමී වෙලා එතනින් එහාට ගමන ගියේ නෑ. භාග්‍යතුන් වහන්සේ කතා කරලා අහනවා. ඒතකොට කීවා සමහර ස්වාමීන් වහන්සේලා ස්වාමීනි මනුස්ස ලෝකෙන් චුත වෙලා බඹලව ඉපදිලා බඹලව සෑහෙන කල් ජීවත් වෙලා එහෙදි රහත් වෙන්න හිතාගෙනයි මම ඉන්නේ. ඒ හින්දා මෙහෙන් අනාගාමී තත්ත්වයේ ඉක්මෝලා රහත් වෙන්න කැමති නෑ. මෙහෙන් චුත වෙලා බඹලව යන්නයි මගේ කැමැත්ත. බුදුරජාණන් වහන්සේ කළාද? භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මහණ මේ උපදිනවා කියන එක කොතන වුණත් මම නම් පිළිකුල් කරනවා. ඒ කොයි වගේද? මේ භවය කියන එකේ තරම්ම අවිනිශ්චිතයි. උදාහරණයක් ගත්තේ අසුචි කියන එක ටිකක් තිබුණත් ගොඩක් ඕනේ නැහැ. ටිකක් තිබුණත් දුර්ගන්ධමයි. ඒ හින්දා බඹලෝ උපදින්න ඕනේ කියලා කියන්නේ තවත් ආත්මයක් තියෙනවා කියන එකයි. ඒ කියන්නේ ආය උපතක් තියෙනවා කියන එකයි. ඒක මම නම් අගය කළේ අගය කරන්නේ නැහැ කියලා තමයි පැහැදිලි කරන්නේ. ඒ නිසා මේ කරුණ අපි සාකච්ඡා කරන්නේ රහත් වෙන කෙනාට මිසක් වෙන කෙනෙකුට නෙමෙයි. ඒ නිසා සඳහන් කරනවා සමහර කෙනෙක් බොහෝම පින් තිබ්බය. දැන් හිතෙන්න පුළුවන් දැන් මේ සුදුසු නැති විහාර 18ක් ගැන දේශනා කරනවා සුදුසු ස්ථානයක් තෝරගෙන භාවනා වඩන්න කියලා කියනවා. සමහර කෙනෙකුට මේ ස්ථාන මොකවත් තිබෙන්නේ නැහැ. කොහෙද රහත් උනේ? පාරෙම රහත් උනා. එතකොට කිසිම ස්ථානයක් නැහැ පාරෙමයි. කවුද මේ එක්කෙනෙක්? දාරුචීරිය. දාරුචීරිය කියන උතුම් පුජ්‍යලයා මහා පාරෙමයි රහත් වෙන්නේ. පුක්කුසාති මහරජුගේ කුණු ගොඩක් ළඟ රෙදි කැලිය හුලනවා. රහත් උනේ එහෙමයි. සන්තති කියන අමාත්‍යා උදේ ඉඳලා රැය වෙනකම් සුරාවෙන් මත් වෙලා ඉඳලා
සියලු ආභරණ රජෙක් විදිහට සියලු ආභරණ ධර්මින්ම තමයි රහත් වෙන්නේ. උග්ගසේන කියන පුජ්‍යලයා සිටුවරයා අඩි 80ක් උඩ උණ ගහක් උඩ කරණම් ගහ ඉන්නකොට බුද්ධ වචනේ අහලා උඩදිම රහත් වුණා. අවස්ථාවක් තිබුණද? නෑ. උග්ගසේන කියලා කියන්නේ සිටු කුමාරයෙක්. හැබැයි කිසිම අධ්‍යාපනයක් නෑ. හරිම කම්මැලි සිටු කුමාරයෙක්. හැමදාම මේ කාලෙන් කාලෙට තියෙන නාට්‍ය සංදර්ශන බලන්න යනවා. බලන්න ගිහලා හරියට ඒව බල සතුටු වෙනවා. එක නළුවෙකුගේ තරුණ දුවක් හිටියා. අය හරිම දක්ෂයි ගයන්න. හරිම දක්ෂයි නටන්න. අහසට පැනලා අහසෙන් රැඟුම් ඉදිරිපත් කරනවා. තරම්ම දක්ෂයි. ඇය දිහා බලාගෙන හරියට සතුටු වෙච්ච උග්ගසේන මේ සිටු කුමාරයාට ඇය විවාහ කරගැනීමේ ආසාවක් ඇති වුණා. ඉතින් ඒ පිළිබඳව ඇගේ පියාත් එක්ක සාකච්ඡා කරපු වෙලාවේ ඇගේ පියා සඳහන් කළේ අපි නාට්‍යකාරයෝ. ඔබට හැමදාම අපේ මේ කටයුතු වලට උදව් කර ඉන්න පුළුවන් නම් මගේ දූ විවාහ කරලා දෙන්න. හා කීවා. මොහුට අවශ්‍යතාවය ඇය විවාහ කරගන්නනේ. විවාහ වුණා. ඉතින් කාලයක් දැන් මොහු බැල මෙහෙවරකම් කරනවා වගේ. ඇය යන තැන පස්සෙන් යන්න ඕනේ. ඇය නාට්‍ය සංදර්ශන වලට යනකොට. ඇගේ බඩමුට්ටු වෙනම අරන් යන්න ඕනේ. ඇගේ රතය වෙනම බලා ගන්න ඕනේ. ඉතින් බර උස්සන්නත් ඕනේ, වැඩ කරන්නත් ඕනේ, රතේ බලා ගන්නත් ඕනේ, ඇය රැක ගන්නත් ඕනේ. කොහොම හරි මෙහෙම කාලයක් ගෙවිලා යනකොට ඇයට දරුවෙක් ලැබුණා. එක දවසක් ඇය දරුවා නලවනවා. බර උසුලන්නාගේ පුතා, කම්මැලියාගේ පුතා මේ විදිහට කියා දරුවට මේ කියන්නේ දරුවගේ තාත්තා ගැන. බර උසුලන්නාගේ පුතා, කම්මැලියාගේ පුතා, මුකුත් නොදන්නා එකාගේ පුතා. මේ වචන ඇහෙනකොට හරියට කලකිරුණා. මට මෙහෙම කියන්නේ මම මොකවත් දන්නේ නැති හින්දානේ. එදාම ගෙදරින් පිට වුණා. පිට වෙලා ගිහිල්ලා මේ නර්තන කටයුතු ගන්නන තැනක හොඳට ඉගෙන ගත්තා. ඉගෙනගෙන මොන තරම් සූක්ෂම දර්ශන ඉදිරිපත් කරන්න පුළුවන්ද කියනවා නම් රියන් 80ක් විතර උස වුණ ගහක් හිටවලා ඒක උඩ ඉඳගෙන මෙයා කරණම් ගහනවා. ගහලා පාත් වෙන උණ ගහ උඩට. ඒ තරම් දක්ෂයෙක් බවට පත් වුණා. දැනුත් කියාපංක මුකුත් නොදන්නාගේ පුතා කියලා. මෙහෙම උඩ කරණම් ගහ ඉන්නකොට තමයි බුදුරජාණන් වහන්සේ දැක්කේ මෙන්න මේ පුජ්‍යලයට මේ භවයේම සසරින් එතර වෙන්න පින් තියෙනවා කියලා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ තෙන්ට වැඩලා ඔහුට එක ගාථාවයි දේශනා කරන්නේ. රියන් 80ක් උඩදීම තමයි රහත් වෙන්නේ. මේ කිසිම සේනාසනයක් තිබුණේ නැහැ. එහෙම අයත් හිටියා. නමුත් මේ සඳහන් කරන්නේ එහෙම අය පිළිබඳව නෙමෙයි. අපි වාගේ අය පිළිබඳව. භාවනා වඩලා කර්මස්ථාන වඩලා දියුණු කරලා සංසාරයෙන් එතර යන්න ඕනේ අය පිළිබඳව. මොකද අරගොල්ලෝ සසර බොහෝ පින් කරලා තිබුණා. අපිත් පින් කරලා තියෙනවා. නමුත් ඒගොල්ලෝ තරම් කරලා නැතුව ඇති. නමුත් පින් කරලා බොහොම ඇති. තාම උත්සාහ කරපු නැති නිසා ප්‍රතිඵල හම්බ වුණේ නැහැ. ඒ කාරණාව පැහැදිලි කරන්නත් බුදුරජාණන් වහන්සේ මෙතන මේ කරුණු පැහැදිලි කරලා තියෙනවා. තමන් ඉන්න ස්වභාවයෙන්ම රහත් වෙන්න පිං ඇති උතුමන් ගැන නෙවෙයි සඳහන් කරලා තියෙන්නේ. ඒ නිසා පැහැදිලි කරනවා මේ අපි වාගේ අය පිළිබඳවම තමයි මේ කතා කරලා තියෙන්නේ කියලා. ධර්ම දේශනාව තුළදී රහත් වෙන්න බැරි. ඒකට මේ කවුරු ගැනද මේ කතා කරලා තියෙන්නේ කවුරු ගැනද කියන එක කියනවා. ධර්ම දේශනාවක් අහනකොට රහත් වෙන්න බැරි. ධර්ම දේශනාවක් කරනකොට රහත් වෙන්නත් බැරි. එහෙනම් මේ දේශනාව අහලා ඒ ඔස්සේ හිත වඩලා රහත් වෙන්නත් බැරි අය ගැන තමයි මේ කර්මස්ථාන දේශනා කරලා තියෙන්නේ. ඒක සඳහන් කරනවා විමුක්තායතන පහක් තියෙනවා කියලා. ඒ විමුක්තායතන පහෙන්ම නිවන් දකින්න බැරි අය ගැන තමයි මේ කර්මස්ථාන පැහැදිලි කරන්නේ. එහෙමනම් ඒ කොහොමද? බණ අහනකොට රහත් වෙන අයත් ඉන්නවා. බණ අහනකොට මගපල් ලබලා රහත් වෙන අයත් ඉන්නවා. එහෙම අය ගැන අපි ඕන තරම් අහලා තියෙනවා. බණ කියනකොට රහත් වෙන අයත් ඉන්නවා. එහෙම අය ගැනත් අපි ඕන තරම් අහලා තියෙනවා. ඊළඟට අපි සූත්‍රයක් පාඩම් කරලා තියෙන සූත්‍රයක් සත්‍යයනා කර ඉන්නකොට රහත් වෙන අයත් ඉන්නවා. තමන් පාඩම් කරපු සූත්‍රයක් සත්‍යයනා කර ඉන්නකොට බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව වැඩි වෙලා රහත් වෙන අයත් ඉන්නවා.
ඊළඟට සඳහන් කරනවා අපි පාඩම් කළ සූත්‍රයක් හිතින් විමසන කොට රහත් වෙන අයත් ඉන්නවා කියලා. පාඩම් කරපු සූත්‍රයක් සත්‍යයනා කරනකොටත් රහත් වෙනවා. හිතින් විමස ඉන්න කොටත් රහත් වෙනවා කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා මේ ධර්මය සම්බන්ධ විමුක්තායතන 4න් නිවන් දකින්න බැරි කෙනාට තමයි මේ කර්මස්ථානයේ තියෙන්නේ. ධර්මයේ සම්බන්ධ විමුක්තායතන 4න් නිවන් දකින්න බැරි කෙනාට තමයි පස්වෙනි කාරණාව සඳහන් කරලා තියෙන කර්මස්ථානය. මොකක්ද කර්මස්ථානය? ඒක සඳහන් කරනවා අඤ්‍යතරං සමාධි නිමිත්තං භාවනා ක්‍රමයකින් නිවන් දකින්න පුළුවන්. වෙනත් භාවනා ක්‍රමයකින් නිවන් දකින්න පුළුවන්. එහෙනම් මේ තමයි විමුක්තායතන 5. බණ අහනකොට, බණ කියනකොට, දන්න සූත්‍රයක් සජ්ජායනා කරනකොට, පාඩම් කරපු සූත්‍රයක් සිතින් විමසනකොට රහත් වෙන්න පුළුවන්. ඒ ක්‍රම 4ෙන්ම රහත් වෙන්න බැරි වෙච්ච පුජ්‍යලයට තමයි අඤ්‍යතරං සමාධි නිමිත්තං යම් භාවනා ක්‍රමයකින් නිවන් දකින්න පුළුවන් කියන කාරණාව. මේ තමයි විමුක්තායතන 5. එhmenan අපි ධර්ම දේශනාව මෙතනින් නිමා කරමු.